මම හිතන්නේ මේ ප්‍රදීප් මහත්තයා ආපු ප්‍රශ්න කීපය තුල මම මගේ මේ සාකච්ඡාව කරන්න කැමතියි. මෙතන දූල පුතාලට පේනවා ඇති මේ මම රූප සටහනක් දානවා මේ අනේ මේ ප්‍රදීප් මම අවසාන වතාවට පොඩ්ඩක් චෙක් කරනවා මගේ මේ රූපය පේනවද කට්ටියට? පේනවා ડોક્ટર බීවි. පේනවා ඔක්කොම පේනවා. බොහොම ස්තුතියි අනුෂ ප්‍රදීප් මේ ඉතින් දුවේ පුතේ දැන් මෙතනදී වැදගත් වෙන්නේ මේ ඔයගොල්ලන් මේ රූප රාමුව දැක්කම් පේනවා ඔයගොල්ලන්ගේ වම් අත පැත්තේ how we saw it අපි සමහරවිට මාධ්‍ය තුල දෙයක් දකින්න අර වම් අත පැත්තේ තියෙන පින්තූරයට අනුව නම් අර නිකන් හමුදා සෙබලෙක්ට තුවක්කුවක් අල්ලන් ඉන්නා වගේ ස්වරූපයක් තමයි අපි දකින්නේ. හැබැයි how it really happened ඇත්තටම සිදුවුණේ මොකද්ද? ඒ තුවක්කුවක් අල්ලගෙන නෙවෙයි ළඟ ඉන්න සොල්දාදුවා උරහිසේ දාන් ඉන්න තුවක්කුව මේ පල්ලෙහාට වැටලා තියෙනවා. එහෙම තුවක්කුවක් අල්ලගෙන මොකුත් කරගෙන නෙවෙයි ඉන්නේ. වෙන සොල්දාදුවේ කරයට වතුර පොවන. ඉතින් මේ වගේ මේ මාධ්‍ය තුල මේ රූප රාමු වලට උගාට වහන්න ඇත්ත වෙන ආකාරයෙන් පෙන්වන්න පුළුවන්. ඒ වගේම දකුණු අත පැත්තේ කොනේ තියෙන පින්තූරෙත් බලන්න. ඇත්තටම සිද්ධ වෙන්නේ අර පිටිපස්සේ ඉන්න මිනිස්සයා ඉස්සරහින් ඉන්න මිනිස්සයාට පිටින් අනින්නේ නැහැ. හැබැයි රූප රාමුවේ දකින්න මොකද්ද? ඉස්සරහින් ඉන්න කෙනා පිටිපස්සෙන් කෙනාට පිටින් අන්නවා වගේ. මේ මාධ්‍යට පුළුවන් පුතේ දුවේ ඇත්තටම හානිය කරන කෙනාව පීඩිතයා වගේ පෙන්වන්න. පීඩිතයව අහිංසක මිනිස්සුන්ව ඇත්ත කියන මිනිස්සුන්ව ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයකදී මිනිස්සුන්ව ගලවා ගන්න මිනිස්සුන්ව අපරාධකාරයෝ විදිහට හංවඩු ගහන්නත් මාධ්‍යට. ඉතින් මේක පිළිබඳ හොඳ විචාර බුද්ධියකින් මං හිතන්න මේ ඕගොල්ලන්ට දැනුම තියෙනවා. ඒ වාසනාව මහිමේ තියෙනවා. අර ප්‍රදීප් මහත්තයා කිව්වා වගේ ඕගොල්ලන් තමයි මේ වගකීම ගන්න. ඉතින් මේ වගකීම අරගෙන මේ අර අනුෂ මහත්මයා සපයපු දැනුම ගැන තමන්ගේ බුද්ධියෙන් විචාරලා බලන්න. ඒ බොහෝ කරුණවල ඔයාලට තේරෙන්නේ නැති තාර්කිකත්වය. ඉතින් ඒ තාර්කිකත්වය ඔස්සේ යන්න මම පොඩි පැහැදිලි කිරීම් ටිකක් ඉක්මනට කරන්න. ඒ අතර වාරේ ඔයගලන්ට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මේ ප්‍රසන්ටේෂන් එක පුරාවට මම ප්‍රධාන වශයෙන් කරුණු 4ක් ඔස්සේ කතා කරන්න කැමති පුතේදුවේ. පළවෙනි එක තමයි මීඩියා හරහා වෙන මාධ්‍ය හරහා සිදුවෙන නොඑක් දත්ත දූෂණය කිරීම. ඒ කියන්නේ data manipulate කරන එක. දත්ත එක වෙනත් ආකාරයකින් පෙන්වන එක, වැරදි ආකාරයෙන් පෙන්වන. දෙවැනි කාරණය ඇත්තටම කිව්වොත් මේ වසංගතය කළමනාකරණය කරන්න පුළුවන්. ඒක අමාරු ලඩක් නෙවෙයි. මේ අනුෂ මහත්මයාගේ කතාව තුළ තාක්ෂණික විග්‍රහය ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති මේක මේ එම ගැටලුවක් නෙවෙයි. ඒ වගේම අපිට මේ ගැටලුව වළක්ව ගන්න ඕන තරම් විකල්ප මාර්ග තියෙනවා. එහෙම දෙයදී අපි ඉතින් අනවශ්‍ය විදිහට බය වෙලා තියෙනවා. තුන්වන කාරණේ ඇත්තටම මේ වැක්සින් එක ලබා ගන්න ඕනම දෙයක් දුවේ පුතේ ඕනම ಔಷಧයක් ඕනම තමන්ගේ ජීවිතය ගන්න ඕනම ක්‍රියාවලියක ඕනම ක්‍රියාවලියක වංශයක් තියෙනවා අවදානමක් තියෙනවා. ඕනම ක්‍රියාවලියක වාසියක් තියෙනවා අවදානමක් තියෙනවා. ඉතින් මේ අපි එන්නත ගන්න එකෙන් ලබා ගන්න අවදානම ඉන්නත ලැබීමෙන් ඇතිවන වාසියත් එක්ක කොහොමද ගැලපෙන්නේ කියලා මම ඔයගලන්ට පෙන්නනවා. තුන්වෙනි. හතරවෙනියට අපි බොහෝ දුරට කැමති ලංකාව තුල යම් පද්ධති නිසි ආකාරයෙන් ඇති වෙනවා නම් ඉතින් මේක හොඳ අවස්ථාවක් රජයට ඒ වගේම අපේ ජනතාවට අපේ සෞඛ්‍ය පද්ධතියට අපේ පරණ තිබ්බ ගැටලුත් නගවා හරවා ගන්න අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් පර්යේෂණ ක්‍රමවේදයන් පටන් ගන්න හොඳ අවස්ථාවක්. දැන් සුනාමි එක ආවා පුතේදුවේ අපි හරියට මේ ප්‍රශ්නේ පාවිච්චි කරේ නැහැ. සුනාමි එක වෙලාවේ අපේ රටට ජාතියට හොඳට හැදෙන්න අවස්ථාව ආවා. ඒ වගේම යුද්ධ ජයග්‍රහණයක් අපි ලබා ගත්තා. හොඳ අවස්ථාවක් අපි මිස් කරගත්තා. අපේ රට ජාතිය හොඳට ගොඩනගා ගන්න තිබ්බ අවස්ථාවක්. අනේ අපරාධ අපි මිස් කරගත්තා. ඒ වගේම පාස්කු ප්‍රහාරය ආවා. ඒ වෙලාවේ අපේ රටට ජාතියට හොඳ අවස්ථාවක් ආවා යථාර්ථය තේරුම් අරගෙන හොඳට අපේ රට හොඳ තැනකට ගෙනියන්න. ඒකත් අපිට මිස් වුණා. ඒ වගේම දැන් සුනාමියත් මේ කොවිඩ් ප්‍රශ්නෙත් ආවා. ඉතින් මේ වෙලාවවත් අපි දැනගන්න ඕන අපේ
හරියාකාරයෙන් සෞඛ්‍ය පද්ධති, පර්යේෂණ පද්ධති, කෘෂි කාර්මික පද්ධති අපේ රටේ අපනයනේ ඒ වගේම අනවශ්‍ය විදිහට නාස්ති කරන එක, අපි පෞද්ගලිකව නාස්ති කරන එක, ඒ වගේම රාජ්‍ය හා නොයෙකුත් වෙන ආයතන වලින් වෙන නාස්තිය කියන එක පොදු දෙයක්. ඕනම කෙනෙක්ගේ අතින් වෙනවා. ඒක අඩු කර ගන්න ඕන ක්‍රමවේද අපිට ඇති කර ගන්න හොඳ අවස්ථාවක්. ඉතින් ඒකින්ද පුතේ දුවේ මේ අපි මේක හොඳ අවස්ථාවක් කරගමු. අපේ රට ජාතිය අපිට අර මිස් වුණා මුල් ටිකේ මේක මිස් කරගන්න නැතුව අපි කොහොම හරි බලමු රට ජාතිය උඩ තැනකට ගෙනියන්න. ඉතින් මේකෙදි මම මුලින්ම කියන්න කැමති මාධ්‍ය හරහා පළවෙනි මාතෘකාව කොටස් 4යි දෙන්නේ මම ඉක්මනට ඉවර කරන්න. පළවෙනි පැහැදිලි කිරීම විශේෂයෙන් මාධ්‍ය හරහා සිදු වුණ දත්ත හරියාකාරයෙන් ඉන්නට වැරදි ආකාරයෙන් පෙන්වන ක්‍රියාවලිය තුළ මම පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි. ඔයගලන්ට මතකද කොවිඩ් පැමිණි පළමු රැල්ලේ ඉඳන්ම මේ මෑතක් වෙනකම්ම සෝෂල් මීඩියා වල ඒ වගේම ටීවී වල අපිට නොඑක් දර්ශන පෙන්වුවා. විශේෂයෙන්ම ඔයගලන්ට මතක ඇති මේ රූපරාම ටික බලන්න. ඔයගලන්ට මතක ඇති රෝහල් ඇඳක මේ වගේ රූප අනිවාර්යෙන් මේ මං කියන ඒවායින් එකක් හෝ නොදකපු කෙනෙක් ඉන්න විදියක් කාටවත් කියන්න බෑ. අනේ මේ ડોක්ටර් මේ එකක්වත් දැකලා නැහැ කියලා ඔයගලන්ට කියන්න බෑ. මේ මං කියන උදාහරණ වලින් එකක් හරි ඔයගලන් අත්විඳලා තියෙනවා. ඔයගලන්ගෙන් බොහෝ දෙනෙක් දකින්න නැති රෝහලක ඇඳක රෝගියෙක් මැරෙනවා. ඒ මැරෙන ලෙඩාව උස්සලා යකඩ ඇඳකින් උස්සලා දානවා. මේ වගේ විෂුවල් ඔයගලන් දකින්න. මෝචරි වල ලාච්චු අරිනවා, ලාච්චු වහනවා, මිනි මෝචරි වලට ගෙනියනවා. සමහරවිට හොස්පිටල්ස් වල පිටිපස්ස දොරෙන් මිනි ඔතලා ඇම්බියුලන්ස් වලට දානවා. ඇම්බියුලන්ස් වලින් මිනි ඇදලා ගන්නවා. තමන්ගේ මැරුණ නෑදෑයව දිහා බලාගෙන තමන්ගේ අනිත් පිරිස් අනිත් නෑදෑයව සහ මිත්‍රයෝ අඬනවා. මේ වගේ බොහෝ දේවල් ඔයගොල්ලෝ දකින්න මේ කොවිඩ් කාලේ. පොඩ්ඩක් හිතලා බලන්න දුවේ පුතේ ඔය සියල්ල වෙනදත් වෙනවා. වෙනදත් රෝහලක මිනිස්සෙක් මැරුණම ඒ රෝහල් ඇඳේ ඉඳන් යකඩ ඇඳට දානවා. එහෙම තමයි මරණ පරීක්ෂණයට හරි වෙන දේවල් වලට ගෙනියන්නේ. නැත්නම් මෝචරියට ගෙනියන්නේ ඒ අදාළ ක්‍රියා නැත්නම් මේ ඒ අවසන් කටයුතු සඳහා මේ දේවල් වලට ගෙනියන්නේ කොහොමද අර මේ රෝහලේ ඇඳේ ඉඳන් උස්සන් යන්නේ නැහැ. රෝහල ඇඳේ ඉඳන් යකඩ ඇඳට දානවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම මෝචරි අරිනවා, මෝචරි වැහෙනවා. මේ කොවිඩ් එක ඉස්සෙල්ලා අපේ මානව ඉතිහාසය තුල වුණා. පොඩ්ඩක් හිතලා බලන්න මම මේ කියන්නේ. ඒ වගේම හිතලා බලන්න මේ තමන්ගේ මැරුණ නෑදෑය දිහා හෝ මිත්‍යා දිහා බලාගෙන ඇඬුවා. යාළුවෝ මේ නෑදෑය. ඒ දේ තුනා නේද? මේ කොවිඩ් එකේ විතරක් නෙවෙයි අනිත් අවස්ථාවලදී මේ දේවල් වුණා. ඒ වගේම මෝචරි වල ලාච්චු ඇරුණා. මෝචරි වල ලාච්චු ඇරුණා. මේ දේවල් දුවේ පුතේ වුණා. හැබැයි එකම වෙනස තියෙන්නේ ප්ලේන් එක පොඩ්ඩක් හදලා ගත්තා. මේ සවල් මහත්මයෙක් මියුට් කරගත්තා නම් පොඩ්ඩක් හොඳයි. මියුට් කරගන්න වීඩියෝ එක. එතකොට මම කියන එක පැහැදිලිව යනවා. ඉතින් මේ මම කියපු ඒ සිද්ධීන් මුලදී තුනා. හැබැයි එකම වෙනස තියෙන්නේ මාධ්‍ය තුල ඒ දේවල් පෙන්වන්නේ නැහැ. හැබැයි ඒ සදාචාරය නැති වුණා. සමහර මාධ්‍ය හිමිකරුවා දන්නේ තමන් අහු වෙන රැල්ල. මං කියන්නේ හැමෝම හිතලා මේ දේ කරා කියලා. මේක හිතලා කර කීප දෙනා ඉන්නේ අනිත් ඔක්කොම අය අහුවෙච්ච අය. මේක හිතලා කරපු කීප දෙනා ඉන්නේ. ලෝකෙම ඉන්නේ මේකේ හරියටම ස්ට්‍රැටජි එක දැනගෙන මේ අපිව මායාවකට ඇඳපු කීප දෙනා ඉන්නේ. හුඟක් අය ඒගොල්ලන්ගේ ලනුව කාපෙට. ඉතින් ලනුව කාලා හෝ ලනුව ගිලලා හෝ බොහෝ මාධ්‍ය වෙන සිද්ධි ටික මිනිස්සුන්ට වෙන්නවා. මිනිස්සු අනවශ්‍ය විදිහට බය වුණා. මේ ආකාරයට ලොකු හානියක් වුණා. අපි බය වෙලා ලොකුම හානිය තමයි ෆාමසි වල තියෙන බෙහෙත් ටික පුළුවන් කෙනා ටක් ගාලා Tamanට එක්ස්ප්‍රෙස් කරගන්න. C විටමින් තිබ්බද, D විටමින් තිබ්බද, E විටමින් තිබ්බද, සිංක් කාර්බෝනේට් ටැබ්ලට්ස් තිබ්බද ඔක්කොම ටික ගත්තා තමන්ගේ ගාව. ඉතින් අමාරු වෙලා ලෙඩෙක් ගියාම C විටමින් පෙත්තක් හොයාගන්න, සිංක් පෙත්තක් හොයාගන්න ඔන්න ඒ ලෙඩාට ඒ පෙත්ත නෑ අමාරුයි. ඒ වගේම තමාන්ට පොඩ්ඩක් හරි කනෙක්ෂන් එකක් තියෙනවා නම් ડોක්ටර් කෙනෙක්ට, එහෙම නැත්නම් තාමක් හරි ඉහළ පෙළේ නිලධාරියෙක්ට, දේශපාලඥයෙක්ට, තමන්ගේ ආදරණීය කෙනෙක්ට චුට්ටක් අමාරු වෙලා හතිදාත්තේ ICU එකට ගෙනියන. ඉතින් ICU ටික පිරුණා.
මම දන්න ඕන තරම් මගේ මිත්‍රයන්ගේ තව උදාහරණ තියෙනවා. ඇත්තටම අමාරුවෙන් ලෙඩාව ICU එකට ගෙනියන්න කල් යනවා. පැය 6 යනවා, පැය 7 යනවා ඔන්න ලෙඩ මැරෙනවා. මේ වගේ මෙඩිකල් ට්‍රැෆික්. මේ මෙඩිකල් ට්‍රැෆික් කියන වචනේ හොඳට අද ඔළුවට ගන්න. අද වෙද්දී Google කරත් ඔයගලන්ට අහුවෙන්නේ නැහැ. හැබැයි තව අවුරුදු 2කින් 3කින් බොහෝ දෙනා මේවා ගැන කතා කරයි. මේ මෙඩිකල් ට්‍රැෆික් කියන එක බිහි කරා මේ බීතිකාව හරහා. පුළුවන් කෙනා ඖෂධ රැස් කරගත්තා, අමාරු වෙන කෙනාට ඖෂධ නැහැ. පුළුවන් කෙනා හැකියාව තියෙන කෙනා ICU වලට රිංගුවා, අමාරු වෙලා ලෙඩෙක් ගියාම ICU ටික සම්තුෂ්ටයි. පිළිලා. ඉතින් අනවශ්‍ය විදියට මේකෙන් මිනිස්සු මැරුණා. හැබැයි මේ සියල්ල වෙලා දුවේ පුතේ අපි කොච්චර ලණුවක් කාලාද කියලා තේරෙනවා මෙන්න මේ தත්ත ටික බැලුවා. බලන්න 2019 වසර කොවිඩ් ඇති වෙන්න පෙර වර්ෂයේ මරණ සංඛ්‍යාව ලක්ෂ 1.46. කොවිඩ් වලට කලින් වර්ෂේ. ඔව් කොවිඩ් වලට කලින් වර්ෂයේ 2019 මරණ ලක්ෂ 1.46. මරණ අනුපාතය 6.7. කොවිඩ් වලට පසුව වර්ෂයේ 2020 වර්ෂයේදී මරණ 1.32. මරණ අනුපාතය 6යි. අපි හිතමුකෝ ඔය ඇක්සිඩන්ට් වෙච්ච ප්‍රමාණය අඩු වුණා කියලා. දැන් මෙතනම තියෙනවානේ 14000ක මරණ අඩුවක් තියෙනවා කොවිඩ් අවුරුද්ද. අපි නිකමට හිතමු සමහර අය මේක කිව්වම කියනවා අනේ ડોක්ටර් ඉතින් ඇක්සිඩන්ට් වුණා මදිනේ අපි නිකමට නිකන් ගණනය කිරීමක් කරමු. 14000 අවුරුද්දකට අපි හිතමු දින 300ට බලන්න. කියන්නේ දවසකට ඇක්සිඩන්ට් 38ක් වෙනවා. එහෙම. අපි හිතමු එහෙමත් ගමු. අපි උපකල්පනයක් කරමු. ඉස්සර දවසකට ඇක්සිඩන්ට් 38ක් වුණා. මරණ 38ක් වුණා. එහෙම වෙන්නේ නැහැ. එච්චර නැහැ. ඕනනම් 10ක් 12ක්. අපි නිකමට වැඩි කරමු. එහෙම කිව්වත් මරණ සංඛ්‍යාව සමාන වෙනවා. ඒත් අපි දැක්කේ එහෙම දෙයක්ද දුවේ? අපි දැක්කේ නිකන් හරියට වෙනදා මැරෙනවා වගේ 20 ගුණේ 30 ගුණේ මැරෙනවා වගේ. අපේ ඇහැට අපි හිතුවේ දහස් ගණන් මිනිස්සු වැඩිපුර මැරෙනවා කියලා. ඒ අතරවාරේ තව මගේ ළඟ තොරතුරක් තියෙනවා මට ඒක ප්‍රසන්ටේෂන් ගත කරන්න බැරි වුණා. ඒ තමයි දැන් වැඩිපුරම අපේ රටේ මරණ වාර්තා වුණ අවස්ථාවේ මට මතකයි අගෝස්තු මාසෙදී එක අවස්ථාවක මරණ එක දිනයකට 216ක් වාර්තා වුණා. එක දිනයකට මරණ 216. ඒ අගෝස්තු මාසේ මම අරගෙන බැලුවා දවසකට මැරෙන මිනිස්සු ගාන. මේ අපි හුඟක් මරණ ගැන අහපු මිනිස්සු බය වෙලා ගෙවල් වලට හිර වෙලා මේ අර ගගනගාමීන් වගේ මේ හතර වටේ වහගෙන අපේ ડોක්ටර්ස්ලා හිටපු ඒ මාසේ එක දවසක සාමාන්‍යයෙන් මිනිස්සු 437ක් මැරිලා තියෙනවා. මේ වැඩිම මරණ කොවිඩ් මරණ වාර්තා වුණ වෙලාව. ඒ වගේ මම බැලුවා 2019 සාමාන්‍ය එක දවසකට කොච්චර මැරෙනවද? ඒත් 430ක් විතර තමයි මැරෙන්නේ. ඉතින් බලන්න පුතේ දුවේ මේ මරණ සංඛ්‍යාව බලන් යද්දි වැඩි වෙලා නැහැ. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ සැරේ උනේ මැරිච්ච ටික කැමරා කරා. මැරිච්ච ටික නිවුස් වලට ගෙනිච්චා. වෙනදා මැරෙන හැම කෙනාම නිවුස් වලට ගෙනිච්ච එකයි. මේ සැරේ කරේ මැරෙන මිනිස්සුම හොඳට කැමරා කරා. දුක කැමරා කරා. අඬනවා කැමරා කරා. ඉතින් මේ වගේ මේ අනවශ්‍ය බයක් ඇති කරලා මිනිසුන්ට දැන් විශේෂයෙන්ම අපි ඒ කොටසේ නම් ඉතින් මම මේ අර මගේ පළවෙනි මාතෘකාව තමයි මේ කොහොමද අපි මේ ලණුව කෑවේ ලොකු ලණුවක් කාලා තියෙන්නේ. දෙවෙනියට අපි කතා කරමු මේ ලණුව කෑවට පුතේ මේ යථාර්ථය තුල මේ පැන්ඩමික් එක හරි මැනේජ් මේ වසංගතය ඇත්තටම පළවෙනි දේ තමයි වසංගතය කියලා මහා ලොකු වසංගතයක් නෑ. හෝ වසංගතයක් නෑ. මම මේ පිළිබඳ නිශ්චිත කරුණු කාරණා කියන්න කැමතියි. අපි මොහොතකට හිතමු උපකල්පනය කරමු. මේ වසංගතයක් කියලා දෙයක් මැව්වා. ඊට පස්සේ අපි හිතමු මම උදාහරණයක් හැටියට කියන්නේ ඇත්තටම ඕන තරම් බටහිර ඒ වගේම දේශීය ආයුර්වේද ඕන තරම් විකල්ප තියෙනවා. හොඳ බටහිර පෙති මම හිතන්නේ අපේ අනුෂ මහත්මයා උදය මහත්මයා ඒ වගේ කතා කරයි.
හොඳ දැනුමක් තියෙනවා ඒ දෙන්නට ඕන වෙලාවක ඕගොල්ලන් සම්බන්ධ කරගන්න. ඕන තරම් බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙවැනි ඉන්ෆ්ලුවෙන්සා තත්යකට මේ ඕන තරම් හොඳට බෙහෙත්. ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රම තියෙනවා. ඒ වගේම ආයුර්වේදික් වෛද්‍ය ක්‍රම තියෙනවා. ඔය ඔක්කොම පැත්තක තිබ්බත් gedara අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ අර සාමාන්‍යයෙන් gedara දොර අපි ඉස්සර අම්මලා ඔය කොත්තමල්ලි හදලා දෙන්නේ. වෙනිවලකට හැදලා දුන්නා. ඔය ටික හරියට කරා නම් ඇත්තටම කියන්නේ අපි ඔය ගමනක් ගිහලා චුට්ටක් මිනිස්සු හම්බුන වෙලාවක හවස ඇවිල්ලා හොඳට වෙනිවලකට එකක් බිව්වනම් අද එක මිනිස්සෙක් ওই ඉන්ෆ්ලුවෙන්සර් එකෙන් මැරෙන්නේ. මම ඒක ගැරන්ට් කරලා කියනවා. හරියට මුකුත් නෙවෙයි වෙනිවලකට කොත්තමල්ලි මේ ඔය ටික හරියට පොඩ්ඩක් උගුර කහද්දී ඕවා පාවිච්චි කරා නම් ඔය කිසි ගැටලුවක් නැහැ. ඉතින් අවසානයේ දුන්නේ අපි අනවශ්‍ය විදිහට බය වුණා. ඒ බය වුණේ මෙන්න මේ බලධාරීන් කියපු දේවල් වලට. අපේ රටේ බලධාරීන් කියපු කාරණා 8ක් ගැන පුතේ මම පොඩි ඉදිරිපත් කිරීමක් කරනවා. මම කියන්නේ බොරුද කියලා චුට්ටක් හිතලා බලන්න. ඔයගොල්ලෝ මාත් එක්කම හිතන්න අපි කට්ටියම මේ 8 කියවමු. ඔයගොල්ලන්ට මතකද මේ කොරෝනාව එන්න ආරම්භෙදිම මම දන්නේ මේක පොඩි කාලයයි තිබ්බේ මේ මතය පළවෙනි මතය අපේ දේශගුණයට කොරෝනා හැදෙන්නේ නැහැ කියලා මතයක් තියෙනවා. කට්ටියට මතකද ඒක? අපේ දේශගුණයට කොරෝනා හැදෙන්නේ නැහැ කියලා මතයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න එක්කෙනා දෙන්න අර චීනේ කාන්තාවට හැදෙන්න ගත්තා. ඔන්න ඊට පස්සේ එහෙම කොහොම හරි ඉතින් ඒ කියපු කතාවත් නිෂ්ප්‍රභා වුණා. දෙවනියට යම් කිසි පැණියක් ආවා. අපේ බලධාරීම කිව්වා ඒක මරු කියලා. ටීවී එකේ වැඩසටහන් වල හුඟක් ඒ ගැන ප්‍රචාරයන් ගියා. පස්සේ වෛද්‍යවරයෙකුත් නෙවෙයි. එහෙම දේශීය වෛද්‍යවරයෙක් කවුරුත් නෙවෙයි. මහත්මයා. ඒ මහත්මයාගේ ඇත්තටම වරදකුත් නැහැ. ඕනම මිනිස්සෙක්ව මුලා කරන්න පුළුවන්. මේ බලය තියෙන බලධාරීන්ට මාධ්‍යවල. ඉතින් අහිංසක මිනිස්සුන්ව අනාථ වෙනවා. මේ ඒ වගේ ඒගොල්ලන්ට ලණු කැවුවා. ඉතින් ඒ වගේ මේ මිනිස්සෙක් ගෙන්නලා ඒ මිනිස්යාවත් නැති බංගස්ථාන කරා ආයුර්වේදය ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමය සහ විකල්ප වෛද්‍ය ක්‍රම සියල්ල නැත්තරම නැති කරා. ඒ මිනිස්යාට කරේ ලොකු අසාධාරණ. ඕනම කෙනෙක් අර යට ඉන්න මිනිස්යා උඩට දැම්මම මිනිස්සුන්ට දරා ගන්න බෑනේ. ඉතින් එතකොට මේ මිනිස්සු අනවශ්‍ය විදිහට හැසිරෙනවා. ඉතින් අහිංසක මිනිස්සෙක් නිකන් අපරාධේ මේ නෝන්ඩි වෙනවා. ඊට තුන්වෙනි එක. ඒක මුට්ටි පා කරලා දැන් හරි කියලා කිව්වා. ඒ කිව්වෙත් මේ බලධාරීන්ම තමයි. සෞඛ්‍ය බලධාරීන්ුත් ඉන්නවා. සෞඛ්‍ය මේ බලධාරීන් අතර උඩම තැන් වල ඉන්න ඇත් එතන හිටියේ. උල දානවා. ඊට පස්සේ ගොම මිනි වල දානවා. එහෙම නෙවෙයි අම්මෝ මිනි වල දාන්න එපා. මිනිහක් වල දැම්මොත් කොරෝනා මේ පස් වලට යනවා. ඊට පස්සේ ඒක ආයෙත් කොහෙන් හරි ගිහලා මතුවෙනවා වගේ ලොකු බයක් නැවුවා. ඒක හරහා ජාතික ප්‍රශ්නක් ගෙනාවා. මේ බලධාරීන්මයි කිව්ව ඔයගොල්ලන්ට මතකද මේ මාස ගානක් ඉස්සෙල්ලා අවුරුද්දක්වත් නැහැ. මිනිහක් වල දාන්න එපා කිව්වා. දැන් ඔයගොල්ලන්ට හිතනනේ මොන විහිළුද කියලානේ. මේ මං කියපු ඔක්කොම විහිළුණ මේ මුලින් හරිම ඔෆිෂියල් වෙලා හරිම නීත්‍යානුකූලව කතා කරපු දේවල්නේ. එන්න මේ විහිළු මේ බලධාරීන් කරේම මම ඇත්තටම කියන්න කැමති මම ලොකුවට කරු කරනවා වෛද්‍යවරුන්ට අපේ රටේ වෛද්‍යවරු පවා මේවට උල්පන්දම් දුන්නා. අපේ කිසිම වෛද්‍යවරයෙක් හරි පරිශන කරේ නැහැ. ඒ වෛද්‍යවරුන්ගේ අයිතිය තියෙන ඉහළම පුටුවල ඉන්න අය පවා අනවශ්‍ය විදියට මුළු ශේෂ්ඨම තියෙන මේ අපි කියන රිලයබිලිටි එක තියෙන විශ්වාසය නැති කර. මිනි වල දාන්නත් බය වුණා අපේ මිනිස්සු. එච්චරට මිත්‍යා වලට ගියා. ඊට පස්සේ පස්වෙනි ඔන්න දැන් එන්නතක් එනවා. ඔන්න ආයි අර පැණිය වගේ නෙවෙයි එන්නත ගත්තම නම් ආයිත් හැදෙන්නෙම නැහැ කියලා පෙබරවාරි මාසෙදී මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙදී ඒක ලබා දුන්නා. ඔන්න අප්‍රේල් වෙද්දි තේරුණා මේක හරියන්නේ නැහැ හැදෙනවා. ඒ වගේම බෝ වෙනවා. ඒ වගේම ඔන්න මැරෙන්නත් ගත්තා. ඊට පස්සේ කියනකට වැඩිය මැරෙන්නේ නැහැ කියලා ඒ ගාන්ටම මැරෙනවා. ඔන්න ඔයගේ මේ එන්නතත් මම කියන්නේ ඔය මේ සියල්ල කිව්වේ එකම බලධාරීන් කිව්වේ පොතේ. ඒතර අර මුලින් ගොන් කතා කියපු මිනිස්සුම තමයි අපිට මේ එන්නතත් කියන්නේ. ඒ ගොන්නුම තමයි ගෙනල්ලා මේ එන්නත ගහන්න කියලා කියන්නේ. ඒකින්ද මම විශේෂයෙන්ම කියන්නේ මේ
මේ සියල්ලම එහෙමයි. ඊට පස්සේ ඔන්න තව කට්ටියක් කියන ගත්තා. දැන් මොකද මේ අතර වාරයේදී ওই ප්‍රදීප් මහත්තයා අනුෂ මහත්මයා ඔය උදේ මහත්මයාගෙන් කියලා මේ ලොකු පීඩනයක් දුන සමාජයට. ඒ තමයි ඔය එන්නතේ පරීක්ෂණ දත්තකෝ. ඕ ලංකාව තුළ රසායනික පරීක්ෂණ. එක ડોක්ටර් කෙනෙක්ට කියන්න බෑ මොනවද ඇද්ද කියලා. අපේ මේ මෙතන ඉන්න මහත්තුරු දන්නවා. අනුෂ මහත්මයා, උදේ මහත්මයා, ප්‍රදීප් මහත්මයා දන්නවා. එක ડોක්ටර් කෙනෙක් දන්නේ නැහැ මේව ඇතුලේ තියෙන කිමිකල්ස් මොනවද. ඇත්තට මෙච්චර කාලයක් අපි කොට ගත්තේ අපේ ડોක්ටර්ස්. හැබැයි මේ අලුත් ප්‍රශ්නේදී අර කොට්ටෝරුවටත් උනේ ඒකනේ. හැම ගහකම හොඳට කෙටුවා. ඉහෙල් ගහ වුණා විතරයි කොට පැටලුණා. ඒ වගේ අපේ ඇත්තටම වෛද්‍යවරු මම පවා බෙහෙත් ගන්න බටහිර වෛද්‍යවරුනේ. අපේ ජීවිත බේරුවා. හැබැයි මේ කොරෝනා ප්‍රශ්නේදී අපි හැමෝම ෆේල්. අපේ ડોක්ටර්ස්ලා ෆේල්. ඉතින් මේ අන්තිමට කියන්න ගත්තා ඒ කම්පැනි කියනවා ඒ ඩේටා හොඳයි. කම්පැනියෙන් දුන්න අපිට ඒ කම්පැනි එකෙන් දුන්නා කියලා කියනවා ඩේටා ෂීට්ස්. ඒක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. දැන් අපි මොකක් කරි මේ පරීක්ෂණයක් කරනවා. දැන් අපි ළමෙක්ට එක්සෑම් එක කළා ළමයාටම බලන්න දෙනවා. අනේ පුතේ වා ගණන් පේපර් එක කරා නැත්නම් බලලා මට ගාන කියන්න ලකුණු පිළිවන්නේ දුවේ පුතේ. ඒ වගේ මේ කම්පැනියටම කිව්වා ඒ කම්පැනි එකටම කිව්වා මේ ඩේටා ෂීට්ස් ඒ කම්පැනිස් වලින් දෙන ඩේටා ෂීට්ස් අපි කිව්වා අන්න මේවා තියෙනවා මේවයි මේ හොඳ සායනික පරීක්ෂණ දත්ත තියෙනවා කියලා. අපි රටේ එකක් කරේ නෑ. අපේ රටේ දේශීය ජාතික පරීක්ෂණයක් කරේ නෑ. ඒ අතරවාරේ ඔයගලන්ට එන්න පුළුවන් මම මේ පරීක්ෂණයක් කරේ නෑ කිව්වම පොඩි ප්‍රශ්නයක් හිතට. එතකොට ડોක්ටර් මොනවාද අර දයාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කරපු පරීක්ෂණ ටික. ඒ කරේ ප්‍රතිදේහ පරීක්ෂාව. ප්‍රතිදේහ පරීක්ෂාව කියන්නේ පුතේ දුවේ නියමාකාර වැක්සින් පරීක්ෂාවක් නෙවෙයි. අපි එන්නතක් පරීක්ෂා කරද්දී විශේෂයෙන්ම තියෙනවා රසායනික පරීක්ෂාව සාමාන්‍ය වගේ විෂ පරීක්ෂණයක් තියෙනවා. ඒ වගේම සායනික පරීක්ෂණ තියෙනවා මේ අධියර කීප එකට. මේ ආකාරයෙන් පරීක්ෂණ රාශියක් කරනවා. අර අනුෂ මහත්මයා කිව්වාගේ අවම වශයෙන් අවුරුදු 7ක් 8ක්වත් කරනවා. ඒක සමහර එන්න අවුරුදු 18 20 ගිහින් තියෙනවා සාර්ථක. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ බලන්න මේ කම්පැනිස් කිව්වා කියලා මේවයි ඩේටා තියෙනවා හොඳයි කියලා. අපි මිනිස්සු මේ පොඩි අර බාල ටෙස්ට් කියන්නේ බාල ටෙස්ට් එකක් තමයි කරේ මේ ප්‍රතිදේහ පරීක්ෂණ. ප්‍රතිදේහ හැදෙනවා දුවේ පුතේ ඔයගලන්ගේ ඇඟට මොනවා දැම්මත් හැදෙනවා ප්‍රතිදේහ. ඒ ප්‍රතිදේහ වලින් කියන්නේ මේ එන්නත මේ වෛරසයට හෝ වෙන මොකක් හරි ඉන්ෆ්ලුවෙන්සා එකකට ඒකට ප්‍රතිකාර තියෙනවා. ඉතින් මේ નિયમિત අපි කියනවා හරියටම වෙන්න ඕන සිස්ටමැටික් ටෙස්ටිං උන්නේ නැහැ. ඉතින් අපේ මිනිස්සුන්ව රැවටෙනවා. මොකද මිනිස්සු රැවටෙනවානේ. හොඳ වචනනේ ඒවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. උරයි මහාචාර්ය කෙනෙක් කරන්නේ. ඒ වචනේත් ප්‍රතිදේහ පරීක්ෂණ. ප්‍රතිදේහ කියන වචනේත් නිකන් තියෙනවනේ පොඩි මේ විද්‍යාත්මක ගතිය. ඉතින් සාමාන්‍ය අහිංසක මිනිස්සු හිතනවා අනේ විධිමත් දෙයක් කළා කියන්නේ. හැබැයි මේවා ගැන හරියට දන්න මිනිස්සු දන්නා විහිළු කරලා තියෙනවා. මේ ආකාරයට ලොකු බොරුවක් කරනවා. ඒ වගේම ඔයගලන්ට මෑත කාලේ දැනෙන්නේ නැති යම් වෛද්‍යවරු කියනවා ලිංගික ගැටලු නැහැ කියලා කියන්න බෑ. අනිත් එක අපි දෙකක් ගියා මුකුත් නැහැ. මම විශේෂයෙන්ම කියනවා දූලා පුතාලට ඒ වගේම දෙමව්පියන්ට ඒ වගේම නුවරුන්ට බලාපොරොත්තු වෙන්න එපා දැන් එන්නත ගහලා තව පැයකින් කලන්දේ දාලා වැටේ කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ දුවේ. මතක තියාගන්න සිගරට් බිව්වත් අවුරුද්දක් ඔයගලන් එකපාර කලන්තේ දාලා වැටෙන්නේ නැහැ. ඕන මලජරාවක් මොටෝ කෑවා කියලා ඔයගලන් එකපාර ඒවයි හානි වෙන්නේ හිමීට. ලිංගික ප්‍රශ්නේ හිමීට. වෙන ගැටලු වෙන්නේ හිමීට. ඒවා මධ්‍ය කාලේ මේ ඒ වෙලාවෙම වුණ ප්‍රශ්නක් තියෙනවා. හැබැයි ඒ වෙලාවෙම ප්‍රශ්න වෙනවා කියලා හැමෝම බලාපොරොත්තු වෙන්න ඉපා කාපු හැටි කලන්තේ දාලා වැටෙනවා. කාපු හැටි heart attack හැදෙනවා. කාපු හැටි කැන්සර් හැදෙනවද නැහැ. ඒ වගේ තමයි මේ එන්නත ගැහුවා කියලා ඒ වෙලාවෙම හෝ සතියකින් දෙකකින් තුනකින් ප්‍රශ්න එන්නම අවශ්‍ය නැහැ. හැබැයි බුද්ධිමත්ව හිතන්න. මේ පරිශ්‍රණ කරපු නැති එන්නත් ගහගෙන මේ පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැති ලෙඩකට අපි බොරුවට බය වෙලා
මේ වගේ බොරු මායාවකට මිනිස්සු කෙලිහිල්ලා ලොකු අපරාධයක් කරන. ඉතින් මේ අපරාධේ කොටස් කරුවෝ වෙනවා විශේෂයෙන්ම අපරාධේ පීඩිතයන් වෙන්න. අපරාධයක් සම්පූර්ණ වෙන්න අපරාධ කාර්යය විතරක් නෙවෙයි දුවෙකුට ඉන්නේ. අපරාධයට ලක් වෙන පීඩිතයත් අපරාධේ කොටස් කරුවෙක්. ඒකින්ද පීඩිතෙක් වෙන එකත් වැරදක්. අපරාධ කාර්යය විතරක් ඒ අපරාධ කාර්යයේ බොරු වලට මෝඩකම් වලට අහු වෙන පීඩිත අපරාධකාරයා වෙන්නත් එපා. අපරාධකාරයාගේ ප්‍රවර්ධන භාණ්ඩයක් වෙන්නත් එපා. මේ එන්නත හොඳයි මේක ගැහුවම අමාරුවක් නෑ. අනේ මේක අල්ලපු ගෙදර මල්ලිට ගැහුවා සති දෙකයි කිසිම එකක් නෑ. යා ටිකට් ගැහුවා ඊයේ. ඔගේ මෝඩ කතා කියන්න එපා. මේ ප්‍රශ්නෙන්නේ ටික කාලයක් ගියා. ඒකින්ද මේ අපරාධකාරයාගේ ප්‍රවර්ධන කරුවෙක් වෙන්නත් එපා. අවසාන වශයෙන් කියනවා ඒ අපරාධයට ලක් වෙන පීඩිතයා වෙන්නත් එපා. ඒකත් හිතා ගන්න. ඒ වගේම අවසාන වශයෙන් කියනවා ළමයින්ට ගහන්න කියලා කමක් නෑ වගේ. මේ වගේ ડોක්ටර්ස්ලාගේ කතා මම ඇයි අර ගහලා නිකන් සති 3ක් ගියා කිසි අවුලක් නෑ. මේ සති 3යි ළමෙක්ට ගහලා බලන්න. ළමෙක්ට සාමාන්‍යයෙන් ඔය විෂ කෑම දෙන්නකෝ. එහෙම හොඳ නැති වතුර දෙන්න සති 3ක් නෙමෙයි ඕන්න මාස 6කින් 7කින් ලෙඩ එන්න ගන්න. සමහර ඒවා එන්න ගන්න අවුරුද්දකින් එකමාර. තමන් වඳයි කියලා දැනගන්න ටික කාලයක් ගියා. වඳභාවයේ තව අවුරුදු ගානකින් එනවා කියලා දැනගන්න ටික කාලයක් ගියා. මේකින්ද මේ මෝඩ කතා අහන්න එපා. අනේ සති 3යි අපේ ළමයා හොඳට සෙල්ලම් කරා. ඊයේ ක්‍රිකට් ගැහුවා. ওই කතා කියනවා. අන්ධභාවය නැති වෙන්න ටික කාලයක් ගිහින්. ඒකින්ද විශේෂයෙන්ම කියනවා මේ බලධාරීන් කාලෙන් කාලෙට කියපු ලණු 8ක් තියෙනවා. ඒක ලක්මවත් ඔයගොල්ලෝ අසර සින්දුවක් යනවා. ඉතින් මේ ලණු 8න් එකක්වත් ගන්න එපා. මුළු ලණු කියලා ෂුවර් නේ ඒ වගේ තමයි අපේ ලණු. ඒකින්ද මේ එකම බලධාරී සෙට් එක මේක කිව්වා. දැන් මේ ප්‍රමිතින් ගැන හිතන්න එපා. ඒ වගේම අවසාන වශයෙන් විශේෂයෙන්ම දත්ත වශයෙන් කියන දේවල් කියන ඒ තමයි සාමාන්‍ය ළමයින්ට ස්වාභාවික ප්‍රතික්‍රියා ඉතා වැඩි. මේ කාලය තුල කොවිඩ් සම්බන්ධ වෙලා මරණ තියෙන 11ක් වමන ඒ මරණ 11ක් වෙන වෙන සංකූලතා. ඒ මරණ 11ක් වෙන වෙන සංකූලතා. ඉතින් ඒ වගේ මේ ළමයින්ට මොකද ළමයි විශේෂ මතයක් තියෙනවා හරියාකාරයෙන් පරිශනාත්මකව තාම ඔප්පෙලා නැහැ. ළමයින්ටයි මේක මෙච්චර ළමයි මැරෙන්නේ නැත්තේ කියන එකට බොහෝ වෛද්‍යවරු සහ බොහෝ පර්යේෂකයන් කරන මතයක් තමයි මේ BCG එන්නත ගහලා ළමයින්ට වැඩි කාලයක් නෑ. ළමෙක් වුණාම BCG එන්නත ගහලා වැඩිම අවුරුදු 16 18 වැඩි හිටියෙට වඩා එයාට BCG එන්නත අඩු. ඉතින් මේ BCG එන්නතත් එක්තරා ආකාරයකට මේ ලෙඩේ නොහැලෙන්න හොඳ හේතු. මොකද BCG කියන්නේ යම් තාක් දුරකට අපි අතීතයේ ගත්ත එන්නත් වල යම් කිසි සාධනීය භාවයක් තිබෙනවා. ඉතින් මේවා හරහා කොහොමත් ඔබ සියලු දෙනාට ප්‍රතිශක්තිය තියෙනවා දුවේ. ඒකින්ද මේ අනවශ්‍ය විදිහට හදිසි එන්නත් ගහ ගන්න එපා. මේ එන්නත් ඇත්තටම මේ වෙලාවේ මේ සත්තුන්ට ගහන ටයිම් එක. මේ සත්තුන්ට ගහන ටයිම් එකේ ඒවා ගහ ගන්න එපා. ඉතින් අවසාන වශයෙන් පෙර කියන්න කැමති මේ අවදානම ගන්න එක වටිනවාද? විශේෂයෙන්ම කියනවා මේ බලධාරීන් අපිට කිව්වේ නිකන් කැමති එකක් ගහ ගන්න කියලා. මේ විශේෂයෙන්ම මේ එන්නත් ගත්තම එක ඒවා එක විදිහට. යන්න. ඒ අපිට කැමති එකක් ගහ ගන්න කියලා දෙනවා අර ලොතරැයි ගන්න කියනවා. ඇත්තටම මම මේ කාලය තුල මිනිස්සු එන්නත් ගත්ත ක්‍රියාවලිය දකින්නේ අර පාරේ තියෙන කූඩුවකින් ලොතරැයි ගත්තා වගේ. එච්චරට නූගත් විදියට අපේ මිනිස්සුන්ව මුලා කරා අපේ දේශපාලඥයන්. ඒකට මම හිතන්නේ වෛද්‍යවරුත් අහු වුණා. ඒ මිනිස්සු අම්මලා නේ වැරද්ද. ලොකු හය ගහන්න. එතින්දී. ඔව් පුතේ. මේ ඉතින් තව එකක් විශේෂයෙන්ම මේ බලන්න මේ නිවුස් වැඩි කියන්නේ මේ දාගත්තේ මේ මොලේ BBC news එක. Japan suspends 1.6 million Moderna doses of contamination fears. ජපානය මොඩර්නා එන්නත මිලියන 1.6ක් තහනම් කරනවා යම්
අපි කියනවා යම් යම් විස අපි කියන කන්ටැමිනේට් වෙලා ඒ කියන්නේ ආසාදනය වෙලා කියලා හිතලා ඒ මොඩර්නා කියන එක කැන්සල් කරලා තියෙනවා. ඒ වගේම බලන්න මේ ජපානය කළු පාට යම්කිසි මේ අංශු જાතියක් මේ වැක්සින් එකේ තිබිලා හොයාගෙන තියෙනවා. ඇයි මේවා හොයාගන්නේ? පර්යේෂණ කරන එක. ජාතික පර්යේෂණ ජපානයේ තියෙනවා. යම් තාක් දුරකට. ඒගොල්ලත් අහු වුණා වැඩේට. හැබැයි යම් තාක් දුරකට පර්යේෂණ කරන හින්දා යම් පැහැදිලි ප්‍රශ්න තියෙන දැන් ඒගොල්ලන් निराකරණය කරගත්තා. ඉතින් අපේ රටේ ඕවා බලනවා එක කුප්පියක් ඇරලා රසායන නිකන් ඉන්නවට මං කියන්නේ දුවේ පුතේ දැන් ටික කාලයක් යන්න එපා. ඒකට දැන් අපි කියන සමහර අය ડોක්ටර්ස්ලා දැන් වැක්සින් જાති හතරේම දන්නවා. ඉස්සර මේවත් දැනන් හිටියේ නෑ. නිකමට මං කියන්නේ ඕගලන් අහන්න අනේ මේ ડોක්ටර් මොනවද මේ එන්නතේ තියෙන කිමිකල් જાති 3-4ක් කියන්නේ කියලා අහන්න. ඕගලන්ගේ ડોක්ටර් කෙනෙක්ගෙන් නිකන් එකපාර අහන්න. අනේ පුතේ මේ පොඩ්ඩක් බිසි මං වාට කියන්නම් කියලා කියන. ඇත්තටම මේ එන්නතේ තියෙන රසායනික සංයෝග ටිකක්වත් කියන්න මේ සැරේ මං කියන්නේ මේ අවාසනාවන්ත තත්ත්වයක්. අපේ ඉතා දක්ෂ බුද්ධිමත් වෛද්‍යවරු ඉන්නේ. හැබැයි මේ ප්‍රශ්නේදී ෆේල්. මම මේක අහන් ඉන්නවනම් වෛද්‍යවරුන්ට කියන අපි ඉතා ආදරේ. නැත්තමත් ගරු කරනවා. හැබැයි මේ කොරෝනා ප්‍රශ්නේදී සමාජයක් හැටියට මේ ලෝකේ ඉන්න බොහෝ වෛද්‍යවරු ෆේල් වුණා. ඇයි? මොකද ඒගොල්ලන් හුරු වෙලා තිබ්බේ පරණ රෙෆරන්ස් තියෙන පරණ ලිටරචර් තියෙන පරණ ලෙඩ වලට හොඳට බෙහෙත් කර හිටපු මේ අපේ වෛද්‍යවරුන්ට මේ අලුත් ප්‍රශ්නයක් ආවා කුමන්ත්‍රණයක් ආවම හොයන. ඒක තමයි කුමන්ත්‍රණයේ ස්වභාවය. ඒ ආකාරයට වෛද්‍යවරු අපේ මේක වටහා ගැනීම ලොකු දෝෂ තිබ්බා. ජාතික පරීක්ෂණයක් නැහැ. අඩුම ගානේ කුප්පියක් කරලා මොනවද ඇතුලේ තියෙන්නේ කියලා හරියට බැලුවේ. ප්‍රතිදේහ පරීක්ෂාවක් කියලා බාල බොළඳ පරීක්ෂාවක් කරනවා. ඒක දන්නේ විශේෂඥයෝ විතරයි. මේ වගේ පරීක්ෂා වැඩක් නැහැ කියලා. ඇත්තටම ඒක ඒ පරීක්ෂණය කරන ඒ මහත්මියම කියනවා. ඒ වීඩියෝ මගේ ළඟ තියෙන ඕන කෙනෙක් මට අභියෝග කරොත් මම ඒව ඉදිරිපත් කරන්න කැමතියි. මොකද වීඩියෝ ප්ලේ කරද්දි මෙතන ස්ටක් වෙනවා. හරියට ඒක පැහැදිලිව ඇහෙන්නේ නැහැ. මම මේ ප්‍රදීප් වීඩියෝ ප්ලේ කරද්දි දැක්කු දෙයක් තමයි මේ ප්‍රසන්ටේෂන් එක Zoom එකේදී මේ පොඩි ප්‍රශ්නක් තියෙනවා. වීඩියෝ ප්ලේ කරද්දි හරි පැහැදිලි වෙන්නේ. ඉතින් ප්‍රොෆෙසර් නීලිකාම කියනවා එන්නත් පරීක්ෂාවට ප්‍රතිදේහ පරීක්ෂාවක් කිරීම සුදුසු පරීක්ෂාවක් නෙමෙයි. එයා ඉංග්‍රීසි වලින් කියනවා doing a antibody test doesn't mean anything. We need to do a clinical trial to find out the efficacy. එතකොට එන්නතක සත්‍යතාවය මනින්න නම් අනිවාර්යයෙන්ම clinical trial එකක් සායනික පරීක්ෂාවක් කරන්න. එයාම වචනෙන් කියනවා an antibody test doesn't mean anything. ප්‍රතිදේහ පරීක්ෂාවක් කිරීමෙන් කිසිදු ඵලයක් නැහැ. ඒකෙන් කිසි අර්ථයක් නැහැ. ඉතින් ඒ අර්ථයක් නැති එක ඒ කෑල්ල නෙවෙයි මීඩියා ගත්තේ. අර මුලින් කියපු ප්‍රතිදේහ මෙන්න මේ 85ක් ඇඟේ හැදෙනවා කියලා කතා කරපු එක්තරා බොළඳ තොරතුරු කීපයක් මාධ්‍ය හරහා ප්‍රචාරය කරනවා. ඒ වගේම මම ඉතින් මේ සියල්ල හරහා කියන්නේ මේ අපි මේ ඉන්නේ මේ ඇනිමල් ටෙස්ටිං කරන පීරියඩ් එක. දැන් බලන්න මේ රූපලාංග වල මේ ගෝරිලි තාත්තගෙන් ගෝරිලි පුතාම තාත්තේ කවද්ද මට එන්නද ගහන. તો තාත්තා කියන ගුටිනකා ඉවසපන් තාම මිනිස්සුන්ට ටෙස්ට් කරනවා. ඒ තාම අපිට තමයි මේ සැරේ මුලින් ටෙස්ට් කරන්නේ. මේ කොච්චර විහිළුවකටද අපිව ගෙනියන්නේ. අපේ ළමයින්ට කොච්චර හොඳ ප්‍රතිශක්තියක් තියෙනවා. ඇයි මේ විහිළු කරන්නේ අපේ මිනිස්සුත් එක්ක? පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් ඒකෙන්ද දුවේ පුතේ මම විශේෂයෙන්ම කියන්නේ හොඳට තමන්ගේ ඇඟේ ප්‍රතිශක්තිය හැදෙන විදිහට හිරු එළිය වෙන දේවල් මගේ උදේ මහත්මයා ඔහු කතා වෙලි කියයි. ඉතින් මේ දේවල් ලබා ගන්න මේ අවදානම පොඩ්ඩක්වත් වැඩක් නැහැ. ඉතින් අවසාන වශයෙන් මම කියන්න කැමති මේක හොඳ අවස්ථාවක් අපිට රටක් හැටියට දියුණු වෙන හොඳ අවස්ථාවක්. මම විශේෂයෙන්ම කියනවා දේශපාලකයන්ට ඒ වගේම වෛද්‍යවරුන්ට ඕනම කෙනෙක්ට අපිට මට පවා අපිට මේ ජීවිතේ ඕන තරම් පෞද්ගලිකව වැරදෙන අවස්ථාවක්. දැන් මේක වැරදුනා කියලා මේ වැරද්ද දිගට යන්න එපා. ඒ වැරද්ද නිවැරදි කරන්න බොරුවට හදන්නේ. කවුරු හරි මේක අහන් ඉන්න කෙනෙක් හිතනවා නම් දැන් ඉතින් මොනවද කරන්නේ මමත් මේක ගෙන්නුවානේ මමත් මේකේ තෙන්න දැම්මා. මමත් එන්නත ගෙනාවානේ. මමත් එන්නත ගැහුවානේ. මමත් එන්නත ගැස්සුවානේ.
දැන් මේ ඕනම අවස්ථාවක තමන් අතින් වැරද්දක් කරලා තියෙනවා. ඒත් මම කියන්නේ අපි ඕනම හැමෝම මිනිස්සු. අපි හැමෝටම වැරදෙනවා. හැබැයි මේ අවස්ථාවේදී මම කියනවා ඕනම ජාතික ව්‍යසනයක් කියන්නේ රටක් ගොඩ ගන්න හොඳ අවස්ථාවක්. මම අර මුලින් කිව්වා වගේ අපිට බැරි වුණා සුනාමි එකක් ආවා. හොඳ අවස්ථාවක් ආවා රටට. හොඳ අපිට නිකන් මැලේසියා වගේ වෙන්න හොඳ අවස්ථාවක් ආවා අපිට. ඒ අවස්ථාව මිස් වුණා. අපිට යුද්ධ ජයග්‍රහණය ආවා අපිට මැලේසියානේ ස්විට්සර්ලන්තේ වගේ වෙන්න ඕන අවස්ථාවක්. ලෝකේ තියෙන හොඳම රට වෙන්න අපිට ඕන තරම් අවස්ථාවක් අපිව පාවිච්චි කරන්න. ඒ වගේම වාස්තු ප්‍රහාරය ආවා. අපිට හොඳ යම් කිසි අදහසක් ගන්න රටකට අවස්ථාව ආවා නෑ අපි ඒක පාවිච්චි කරා. ඉතින් මේ කොවිඩ් ප්‍රශ්නේදීවත් අපි දැනගන්න ඕන සෞඛ්‍ය පද්ධති මොනවා හරි එකක් ගෙන්නනවා විශේෂයෙන්ම සාමාන්‍ය ඖෂධ වගේ නෙවෙයි දුවේ පුතේ. ආහාර වගේ නෙවෙයි. ආහාර නම් දෙලින්ම කටට දාගන්නේ අද නරක ආහාරයක් කෑවා කියලා එකපාරට ලොකු හානියක් වෙන්නේ නරක ආහාරයක් කාලයක් තිස්සේ කන්න ඕන ප්‍රශ්නයක්. දැන් මම කියන සමහරලාට ડોක්ටර්ස්ලා මම අහලා තියෙනවා කෙනෙක් කියනවා අනේ අම්මෝ ඔයගොල්ලෝ කොට්ටු කනවා එන්නත ගැන තමයි හොයන්නේ. කොට්ටු නම් කනවා කියන්නේ. හොයන්නේ. මෙතනදී පොඩි දෙයක් මම කියන්න කැමතියි ආහාර මුඛ්‍ය ආහාර ලබා ගන්න ඖෂධ සහ කෙලින්ම රුධිරයට එන්නත් කරන ඖෂධ කියලා ජාති තුනක්. මේ තුන ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ තුනම හොඳ ඒවා ගන්නවා නම් හොඳයි. හැබැයි මේකේ අවදානම කියන එක අර අවසානයේ මම කිව්ව එන්නත් වල වැඩි. දැන් අපිට ආහාර කියන්නේ ආහාරයේදී දුවේ පුතේ පුළුවන් තරම් හොඳ දේවල් ගන්න. හැබැයි එක දවසක මොකක් හරි ජරාවක් යාව කියලා ප්‍රශ්නයක්. බඩට දාන්නේ සංගඩක දිරනවා. ඒ සංගඩක අපේ ඇඟේ බඩේ තියෙන HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හරහා ඩිකම්පෝස් වෙනවා ඩිස්ඉන්ටිග්‍රේට් වෙනවා කාබෝහයිඩ්‍රේට් කියන එක ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් වගේ ඒවට හැරෙනවා ප්‍රෝටීන් ඇමයිනෝ ඇසිඩ් වෙනවා එතකොට තෙල් වගේ ඒවා මේ දම්ල වලට කැඩෙනවා මේ ආකාරයෙන් කැඩිලා හානි යම් තාක් දුරකට අඩුයි හානියක් වෙන්නේ නැත්තේ නෑ හැබැයි ආහාර ගනිද්දි එකපාරක් දෙපාරක් වැරදුනා කියන ප්‍රශ්නයක් කාලයක් තිස්සේ වැරදි ආහාරයක් ගත්තොත් තමයි හානිය ඒ වගේම ඖෂධ වලත් මුඛය හරහා ගන්න ඖෂධයේදී පොඩක් තීරණාත්මකයි මොකද සාන්ද්‍රගත ගැනීමක් ඖෂධයක් කියන්නේ කෑමක් වගේ නෙවෙයි අනවශ්‍ය කොටස් සියල්ල අයින් කරලා අති සාන්ද්‍ර සංයෝගයක් එකතු කරපු අවස්ථාවක් තමයි ඖෂධයක්. ඉතින් බඩට දාගෙන ඉද්දි ඖෂධයක් හරහා හානියක් වෙන්න පුළුවන්. හැබැයි අපේ ඇඟ තුල ෆයිට් කරන්න වෙන යාන්ත්‍රණයක් තියෙනවා. ඒ කියන්නේ ආමාශය බිත්තිය තියෙන එකපාරට ලේවලට යන්නේ. හයිඩ්‍රොකෝලික් අම්ලය තියෙනවා. ඒක හරහා විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම අපේ බඩේ ආමාශයේ කුඩාන්ත්‍රේ ඕන තරම් එන්සයිම තියෙනවා පිත්තාසෙන් යම් යම් ස්වභාවයන් ඒවා හරහා අර මුඛය හරහා ගන්න ඖෂධයක හානිය අඩු වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න එක පාරටම රුධිරයට ගහන ඒවා හරි ඩේන්ජරස්. කෑමත් ඩේන්ජරස්, කටින් ගන්න වෙන ටැබ්ලට් උත් ඩේන්ජරස්. හැබැයි ඔය ඔක්කොට වඩා ඩේන්ජරස් එක පාරටම ලේ වලට ඇතුල් කරගන්න එන්නත්. ඉතින් එන්නත් පිළිබඳ ලොකු ප්‍රතිපත්තියක්, ජාතික ප්‍රතිපත්තියක් ඒ වගේ ජාතික ප්‍රතිපත්තියකට අපි යනවා. ඒකින්ද විශේෂයෙන්ම මම ඔයගොල්ලන්ට කියනවා මේ කරුණු පහ. ඒ වගේම බලධාරීන්ට යම් කිසි රටට ආදරයක් තියෙනවනම් මේ කරුණු පහ ගැන විශේෂ සැලකිල්ලක් මගේ අවසාන ස්ලයිඩ් එක. එක ආනයනික ඖෂධ සඳහා රසායනික සහ සායනික පරීක්ෂණ සිදු කිරීමට ජාතික ක්‍රමවේදයක්. මම කිව්වේ මේක හොඳ අවස්ථාවක් රට මේ එන්නත හොඳ වුණා හරි නරක වුණානේ අනේ පරීක්ෂණයක් කරන්න ජාතික ක්‍රමවේදයක්. ඒක කරන්න ප්‍රතිදේහ ටෙස්ට් වගේ අර බාල බොළඳ පරීක්ෂණ කරන්න එපා. නියමිත සායනික පරීක්ෂා සහ රසායනික පරීක්ෂා. දෙවෙනි එක දැන්ට සිදු කර ඇති ප්‍රතිදේහ පරීක්ෂාව ඇතුළු අනිකුත් පර්යේෂණ එන්නතක ශක්්‍යතාවය තීරණය කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක ප්‍රමිතියක් ඇති ක්‍රමවේදයක් නොවේ. ඒක ජනතාවට ජනගත කරන්න. නැත්නම් මිනිස්සු හිතනවානේ අනේ අම්මෝ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු සම්බන්ධ වෙලා ප්‍රතිදේහ කියලා පරීක්ෂාවක් කරා. මේ වගේ මේවට සාමාන්‍ය මිනිස්සු හරි අහිංසකයි අහු වෙනවා. ටක් ගාලා මේ වචන වලට ඒගොල්ලන් හිතනවා අම්මෝ මාත් සයන්ටිෆික් දෙයක් කරන්න. තුන්වෙනි දේ ඕන තරම් විකල්ප බහුවිධ ක්‍රම තියෙනවා.
අපිට රටක් හැටියට විශේෂම බටහිර ඖෂධ දෙන්නේ. උදේ මහත්මයා ඉදිරියේදී ඒවා සඳහන් කරා. ඒ වගේම ආයුර්වේද ඖෂධ තියෙනවා. හෙළවේදකම තියෙනවා. ඒ වගේ වෙන අපි කියනවා අර ඩේලි රූටින් එක තියෙන අපේ දෛනික ක්‍රියාවලිය තුළ ඕන තරම් තියෙනවා. බය වෙන්නේ නැතුව මේකේ ඉන්න පුළුවන් ක්‍රමවේද. ඉතින් මේවා මගින් මේ වසංගතේ දුරු කරන්න. ඒ වගේම හොඳ අවස්ථාවක් දුවේ පුතේ වසංගතයට බය වෙලා හැරි පොඩ්ඩක් එක්සර්සයිස් කරලා ඉරේලියට පොඩ්ඩක් නිරාවරණය වෙලා හොඳ ආහාරයක් ඉඳලා හිටලා කොළ කැඳ එකක් පොත්තමල්ලි ටිකක් වෙනිමල් ගැට ටිකක් බිව්වම වෙනදට සෞඛ්‍ය මේ සම්පන්න භාවයකුත් එනවා. ඉතින් ඒක හරහා අපිට හොඳ නිරෝගී සමාජයක් බිහි කරන්න. ඒකින්ද මේ තුන්වෙනි ක්‍රමවේදය ඒ වගේම ආයුර්වේද හෙළ වෙදකම් වගේ දේවල් හොඳ ඉන්ඩස්ට්‍රි එකක් බවට පත් කළා අපේ ලංකාවට ටුවරිසම් පව ඇති කරන්න. මැද පෙරදිගට තෙල් වගේ තමයි දුවේ පුතේ අපේ රටට පුළුවන් ඖෂධීය hub එකක් වෙන්න. We can become a medical hub. Ayurvedic domestic medicine hub එකක් වෙන්න පුළුවන්. ලෝකෙටම හොඳ ඖෂධ තියෙනවා. මැද පෙරදිග තෙල් තියෙනවා වගේ අපේ ඖෂධ. ඉතින් අපිට පුළුවන් මේක හරහා ව්‍යවසායකත්වය පවා මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. මේ එන්නත් ගෙනල්ලා බූස්ට් එක ගෙනාවොත් ආර්ථිකේ බ්ලාස්ට්. මේ තව මේ විදේශ විනිමය නැති කරගන්න යනවා තව අපිට මේ ෆ්ලූ ෂොට්ස් කියලා මේ දැන් මේ වෙලාවේ මේ වෙද්දි බිස්නස් හොතට වැටිලා. ඊයස්සේ බලධාරීන් හදනවා තව එන්නත් ටිකක් ගෙන්නේ. මොන අපරාධයක්ද මේ කරන්නේ? අර නැව එද්දි පයින් ගහන්න තියෙන්නේ. මේ වගේ අපරාධ කරන්න දෙන්න එපා. මොකද ආර්ථිකෙත් ඉවරයි. මිනිස්සුන්ගේ සෞඛ්‍ය ඉවරයි, මිනිස්සුන්ගේ ආර්ථිකය ඉවරයි. නැත්තරම නැති කරන්න. ඉතින් මේ තුන්වන ක්‍රමවේදයට යන්න පුළුවන් නම් විකල්ප බහුවිධ ක්‍රමවේද ප්‍රවේශය. මෙතෙන්ට යන්න පුළුවන් නම් විශේෂයෙන්ම කියනවා අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්නත් පුළුවන් නම් ඒ ආයුර්වේද වෛද්‍යවරුන්ට ඒක ශ්‍රේෂ්ඨයක් හැටියට බිහි කරලා ඒක හරහා අපිට ටුවරිසම් බිල්ඩ් අප් කරලා රටට විදේශී විනිමය පාවා ගේන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම දේශීය වෛද්‍යවරු ඉන්නවා. හොඳ. හතරවෙනි කාරණා. ඒ වගේ විවිධ ප්‍රදේශයන්ට ආවේනික වූ ඖෂධ යොදා ගැනීම සිදු කරන නිෂ්පාදන වලට විද්‍යාත්මකව ප්‍රවේශ වීමට අවශ්‍ය පහසුකම් සලස්වනවා. අපේ තියෙනවා සමහරලාට නැගෙනහිර පළාතේ කොරෝනා වලට හදන ඖෂධය නෙවෙයි දකුණේ හදන. වයඹ තියෙන්නේ වෙන එකක්. රත්නපුරේ ඉන්න වෛද්‍යවරයා හදන්නේ තව එකක්. අපේ රටට බලන් ගියාම එක වෛද්‍යවරයෙක් සමහර පැලෑටි වලින් තව වෛද්‍යවරයෙක් තවත් වෙනස් පැලෑටි වලින්. එතකොට එක පැලෑටියක් විනාශ වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැහැ. ඒක තුලම පරිසර සමතුලිතතාව රැකෙනවා. ඒ වගේම ඒකාධිකාරයක් ගොඩනගෙන්නේ අපි මේ එක ડોක්ටර් කෙනෙක් විතරක් උස්සන්න හොඳ නැහැ. මෙයා තමයි මේ ආයුර්වේද ලොක්කා. නෑ මේ මං කියන්නේ එක එක ප්‍රදේශවල ඉන්නවා අහිංසක වෛද්‍යවරු ඕන තරම්. අපේ සිංහල ඒ වගේම ආයුර්වේදික. මේ හැමෝටම තමන්ගේ බිස්නස් එක කරගන්න. ඒ හරහා අපේ රටේ මිනිස්සුන්ට ඇත්තම නිරෝගීමත් ජීවිතයක්. ඔයගොල්ලෝ හොඳටම දන්නවා ආයුර්වේදයේ යෝගා ක්‍රම, දේශීය ඖෂධ වගේ දේවල් භාවිතය හරහා අපේ රටේ එක පැත්තකින් ආර්ථිකය, ඒ මිනිස්සුන්ගේ ආර්ථිකය හැදෙනවා. අනිත් පැත්තෙන් අපේ සෞඛ්‍ය සම්පන්නභාවය වැඩි වෙනවා. ඉතින් අපිට සෞඛ්‍ය සම්පන්න ජාතියක් හැටියට උඩට යන හොඳ අවස්ථාවක්. මේ අතරවාරේ නැවතත් කියනවා ඔයගලන්ට අවසාන වශයෙන් පස්වෙනි කාරණා. මේ දරුවන්ට හොඳ ප්‍රතිශක්තියක් තියෙනවා. හොඳ ප්‍රතිශක්තියක්. You have enough and very sufficient immunity. So don't ever attempt to this emergency author මේ එන්නත් ලබා ගන්න යන්න එපා. විශේෂයෙන්ම කියනවා මේ එන්නත් ලබාගෙන තමන්ගේ ජීවිතේට හානියක් කරගන්න එපා. ඉතින් මේ කරුණු කාරණා ටික තමයි දුවේ පුතේ මට විශේෂයෙන් කියන්න ඕනුනේ. ප්‍රදීප් මහත්මයා බොහොම ස්තුතියි.